හොඳයි සනස. අපිට එතකොට ඊළඟට යන්න තියෙන්නේ අලුත් පාඩමක්. අලුත් පාඩමක් කියන්නේ දැන් අපි මේ කරපු එකම තමයි. කරපු එකටම අදාළම ටිකක් තමයි. අලුත් වෙන්නේ ඇයි? අපි දැන් මේ කරගෙන ගිය දේවල් සම්බන්ධයෙන් මේ තවදුරටත් විස්තර කර ගැනීමක් තමයි එතනදී සිද්ධ කරගන්නේ. ඒක අලුත් පාඩමක් වෙන්නේ කොහොමද? අපි මෙතනදී විස්තර කරගන්නේ සුද්ධ සංඛ්‍යා කියද්දී සුද්ධ සංඛ්‍යා මේ පාළිය මතකයි නේද? හේතු යා සත්තා ඊළඟට ආරම්මණේ නාව මේ විදිහට ආවනේ පාළියේ. ඒතර අපි මෙතන සහජාත ඒවට අදාළ ටික කියාගත්තානේ. හේතු යා සත්ත සහජාතේ නව ඊළඟට අඤ්ඤමඤ්ඤේ තීනි ඔය විදිහට සහජාත ගණයට අදාළ ටික අපි විස්තර කරගත්තානේ. එතනදී ඒකට අදාළ වෙන ඒවට අදාළ වෙන ශුද්ධ සංඛ්‍යාවලට අදාළ වෙන ඒ ස්වરૂප විස්තර කරගත්තනේ සන්නස. එතකොට ඒ විස්තර කරගනිද්දී අපි මේ වෙනකන් විස්තර කරගත්තේ මේ අපි හේතු ප්‍රත්‍ය ගත්තොත් හේතු ප්‍රත්‍යාගේ ශුද්ධ සංඛ්‍යා වාරයේ සංප්‍රයුක්ත ස්කන්ධ සහේතුක චිත්තජ රූප සහේතුක ප්‍රතිසන්දි කර්මජ රූපයන්ට ප්‍රත්‍ය වන්නා වූ හේතු සය යන මෙම ධර්මයෝ හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වන්නා වූ ධර්මයෝ වෙත් සහ සංඛ්‍යා සතකි කියලා මෙන්න මේ කොටස විතරයි අපි මේ වෙනකන් විස්තර කරගත්තේ. ඒ කියන්නේ ප්‍රත්‍ය ගණන ප්‍රත්‍ය මොනවද කියලා සාකච්ඡා කරා ප්‍රත්‍යඋත්පන්න මොනවද කියලා සාකච්ඡා කරා ඊළඟට සංඛ්‍යා සතකි සංඛ්‍යා ගණන විසර්ජනා ගණන අපි සාකච්ඡා කරා. දැන් මේක අලුත් පාඩමක් වෙන්නේ ඇයි මේ අපි ඉගෙන ගත්ත මේ සහජාත කුඩා ගණය ඊළඟට සහජාත මහා ගණය ඊළඟට සහජාත මධ්‍යම ගණය මේ කියන මේ සහජාත ප්‍රත්‍ය 15ට අදාළ වෙන මේ අවසාන වාක්‍ය සුදුසු පරිදි අපි හේතු ප්‍රත්‍ය ගත්තොත් සුදුසු පරිදි එක්වර ප්‍රත්‍ය වන්නා වූ සහජාත මහා මධ්‍යම ප්‍රත්‍යයන් සහ අධිපති ඉන්ද්‍රිය මග්ගයයි මුළු ප්‍රත්‍ය ගණන 12කි කියලා මෙන්න මේ විදිහට මේ හැම වාක්‍යයකම අවසානයේ මේ තව වචනයක්. අන්න ඒ කොටස තමයි අපි දැන් විස්තර කරගන්න යන්නේ සවින්හස. හරි? හරි. එතන මුල කිව්වේ මොකද්ද? සංප්‍රයුක්ත ස්කන්ධ සහේතුක චිත්තජ රූප සහේතුක ප්‍රතිසන්දි කර්මජ රූපයන්ට ප්‍රත්‍ය වන්නා වූ කියලා කිව්වේ මොනවද? එතන අදහස් කරන්නේ මොනවද? ප්‍රත්‍යඋත්පන්න ඊළඟට හේතු සය කියලා කිව්වේ මොකද්ද? ප්‍රත්‍ය. ඊළඟට මේ සුදුසු පරිදි එක්වර ප්‍රත්‍ය වන්නා වූ සහජාත මහා මධ්‍යම ප්‍රත්‍යයන් සහ අධිපති ඉන්ද්‍රිය මග්ගයයි මුළු ප්‍රත්‍ය ගණන 12කි කියලා මෙන්න මේ කොටසේ එන්නේ ප්‍රත්‍ය ශක්තිය. හරි. එතකොට ප්‍රත්‍යඋත්පන්නයටම කිව්ව මොකද්ද? මේක සම්ප්‍රදානය මේක කතෘ ප්‍රත්‍ය ශක්තිය කියන්නේ වාක්‍යයේ ව්‍යාකරණ කුල ගත්තාම මේක කරණය වෙන්නේ. එතකොට මේකෙන් අදහස් උනේ මොකක්ද? මේ ප්‍රත්‍ය අපි හේතු ප්‍රත්‍ය ගත්තායින් පස්සේ හේතු මොනවද එන්නේ මෙතනට? හේතු 6 එනවා. ඊළඟට ප්‍රත්‍යඋත්පන්න වලට එනවා මොනවද? සංප්‍රයුක්ත ස්කන්ධ ඊළඟට ප්‍රතිසන්දි කර්මජ රූප මේ සහේතුක ඒවා ඉන්නේ. ප්‍රතිසන්දි කර්මජ රූප ඊළඟට සහේතුක චිත්තජ රූප කියලා. මෙහෙම එනවානේ. එතකොට මෙතනදී මේ ප්‍රත්‍යඋත්පන්න ධර්මයන්ට සම්බන්ධ වෙන්නේ මොකෙන්ද? ප්‍රත්‍ය ශක්තියෙන් තමයි සම්බන්ධ වෙන්නේ. හරි? ප්‍රත්‍ය ශක්තිය තමයි එන්නේ. මෙතන මේ හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙද්දි මොන ප්‍රත්‍ය ශක්තියෙන්ද යෙදෙන්නේ? හේතු ප්‍රත්‍ය ශක්තියෙන් තමයි යෙදෙන්නේ. හැබැයි මේ හේතු ප්‍රත්‍ය ශක්තියෙන් ප්‍රත්‍ය වෙද්දි
මේ හේතු ප්‍රත්‍යයෙන් ශක්තිය වෙන අවස්ථාවේදී හේතු ප්‍රත්‍ය විතරක් නෙමෙයි මේකට අදාළ තව ප්‍රත්‍යයන් තියෙනවා. තව ප්‍රත්‍යයන් මෙතනට එකතු වෙනවා. තනියෙන් ප්‍රත්‍ය වෙනව නෙමෙයි. ප්‍රත්‍ය ගොඩක් එකතු එතකට අදාළ වෙනවා එකතු වෙනවා. එතකොට මේ හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙද්දී මේකට අදාළ වෙන තවත් ඇතුළත් වෙන ප්‍රත්‍ය ධර්මයන් මොනවද කියලා තමයි මෙතනින් අපි හිඳගෙන යන්නේ. ඒතර හේතු ප්‍රත්‍ය විතරක් නෙමෙයි මේ අනිත් හැම ප්‍රත්‍යයකටම අදාළවම යම් ප්‍රත්‍යයකදී යම් මොහොතකදී ප්‍රත්‍ය වෙනවා නම් ඒ ප්‍රත්‍ය සියල්ල ඊට අදාළ වෙන සෙසු ප්‍රත්‍ය සියල්ලම විස්තර කරගන්න එක තමයි දැන් අපි කරගෙන යන්නේ. හරි? ඉතින් එතනදී ඒක දැනගන්නට අපි මේ ස්වරූපාර්ථවල දැනුම අවශ්‍ය වෙනවා. හරි? මේ ස්වරූපාර්ථ ටික හොඳට මතකයි නම් මේ ටික පහසුවෙන් කරගෙන යන්න පුළුවන්. ඒතර අපි මුලින්ම හොයන්න යන්නේ හේතු ප්‍රත්‍යයට අදාළව තමයි හොයන්න යන්නේ. හරි? මේවට කියනවා සභාග කියලා. සභාග වෙන ප්‍රත්‍ය ටික හොයාගන්න එක තමයි යන්නේ. එතකොට මේ සභාග ප්‍රත්‍යවලදී මේ හේතු ප්‍රත්‍ය තමයි අපි ඉස්සලා හොයන්නේ. මේ හේතු ප්‍රත්‍යයට අපි කියනවා මූල ප්‍රත්‍ය කියලා. හරි. එතකොට මේකට අදාළ වන හේතු මූල දෙයට කියනවා අපි හොයන ප්‍රත්‍ය කියනවා මූල ප්‍රත්‍ය කියලා කියනවා. ඊට පස්සේ අපි මූල ප්‍රත්‍ය තියාගෙන අනිත් ඒවා මූලී ස්ථානයේ තියාගන්නවා. කියන්නේ ඒ ගණයේ ඇතුලේ තියෙන අනිත් ඒවා ටික මූලී ස්ථානයේ තියාගන්නවා. තියාගෙන ඉවර වෙලා තමයි බලන්නේ. දැන් මේ සහජාත ගණය ගත්තයින් පස්සේ ඒ සෙසු ප්‍රත්‍යයන් වලට අපි කියන්නේ මූලී කියලා. හරි? සෙසු ප්‍රත්‍යයන් ටිකට මූලී කියලා කියනවා. එතකොට මේ සෙසු ප්‍රත්‍යයන් ටික සෙසු ප්‍රත්‍යයන් ටික බලද්දී එතකොට ගන්නෙ මොනවද? මේ සෙසු ප්‍රත්‍යයන් කියලා ගන්නෙ සහජාත ගණය ඇතුලේ තියෙනවා විතරයි. ඒතර අනිත් ගණවල තියෙන ප්‍රත්‍ය මොකුත් ගන්න නැහැ. මෙතන සහජාත ගණයේ තියෙන ටික විතරක් අරගෙන තමයි දැන් හොයාගෙන යන්නේ. හරි? එතකොට හේතු කියලා අපි ඒතර මූල වෙන්නේ ඒකනේ. හරි? මූල වෙන්නේ හේතු. හේතු ප්‍රත්‍ය වෙන්නේ. එතකොට හේතු ප්‍රත්‍යට අදාළ වෙන ප්‍රත්‍ය ධර්මතා මොනවද? ඒ ධර්මයන් මොනවද? ලෝභ, දෝෂ, මෝහ ඊළඟට අලෝභ, අදෝෂ, අමෝහ. ඒතර ওই ටික තමයි මූල ප්‍රත්‍යයට එන්නේ. මූල පැත්තට එන්නේ ওই ටික තමයි. ඊට පස්සේ මූලී වලට මේ එක එකක් දාලා අතුලත් කරලා බලනවා. හරි. බලලා තමයි අපි තීරණය කරන්නේ කොහොමද මේවා සභාග වෙනවද නැද්ද කියලා. එතකොට සහජාත ගණේ ඊළඟට තියෙන ප්‍රත්‍ය මොකද්ද? හේතු වලට පස්සේ තියෙන ප්‍රත්‍ය මොකද්ද? ප්‍රත්‍යවර්ගීකරණය ගියන් පස්සේ. ඔව් අධිපතිනේ තියෙන්නේ. හරි. එතකොට අධිපති ප්‍රත්‍ය ගන්නවා. හරි. එතකොට අධිපති ප්‍රත්‍යයේදී එන්නේ මොනවද? සහජාතාධිපති වලට එන්නේ මොනවද? ඡන්ද, චිත්ත, වීරිය, විමර්ශා. හරි. ඡන්ද, චිත්ත, වීරිය, විමර්ශා කියලා ටික තමයි තියෙන්නේ. එතකොට දැන් සභාග හොයන්නේ කොහොමද? මේ මූල ප්‍රත්‍ය සහ මූලී ප්‍රත්‍ය දෙක අරගෙන අපි දැන් බලන්න ඕනේ. මේක දෙක සභාග වෙනවද නැද්ද? සභාග වෙනවා නම් වෙන්නේ මොකක් නිසාද? හරි. මේ පැත්තේ තියෙන ධර්මතාවලි මේව ඇතුළත් වෙන මොනවද ඇතුළත් වෙන්නේ? දැන් මේ විමර්ශා කියන එක තියෙනව නේද? මේ විමර්ශා කියන එක. අර විමර්ශා කියන්නේ මොකද්ද? අමෝහ චෛතසිකය. හරි. එතකොට මේ අමෝහය කියන එක මෙතනත් ඇතුළත් වෙනවා මෙතනත් ඇතුළත් වෙනවා. ඒ නිසා අපි කියනවා මේ දෙක සභාගයි කියලා. හරි. මේක අපි කියනවා සභාගයි කියලා. ඒක පැහැදිලි නේද? හරි. එතකොට දැන්
සුද්ධ සංඛ්‍යාවලදී දැන් මෙතන කියවනේ අධිපති කියලා එකක් ආවනේ නේද? මෙතන මේ අධිපති කියලා ආවේ ඔය දෙක සභාග වෙන නිසා. ඊළඟට තියෙන්නේ මොකද්ද? කර්මනේ. තොර කර්ම ගත්තයින් පස්සේ කර්ම වලට එන්නේ මොනවද මේ සහජාත චේතනා ටික තමයි එන්නේ නේ. මතකයිද? කර්ම ප්‍රත්‍ය වලට එන්නේ. ඈ? ඒක මතකයි නේද? හරි. ඉතින් එතකොට ඒ චේතනා ටික ගත්තයින් පස්සේ චේතනා කියන පරමාර්ථ ධර්මය මේ මූල පැත්තේ තියනවාද? මේ දෙක සංසන්දනය කරායින් පස්සේ ඒක යෙදෙන්නේ නැහැ. ඒ නිසා ඒක සභාග වෙන්නේ නැහැ. අපි ඒක එහෙම කතිරයක් දාගමු නේ. සභාග වලට අපි හරියක් දාගමු. ඔව් හරියක් දාගමු. ඒකට කතිරයක් දාගමු. කොහොම කරමුකෝ. හරි. ඒක සභාගයි. විතර මේ කර්ම කියන එක සභාග වෙන්නේ නැහැ. ඊට පස්සේ තියෙන ප්‍රත්‍ය මොකද්ද? නාමාහාර කියන එක. එතකොට එතනට ආපු පරමාර්ථ ධර්මයන් මොනවද? නාමාහාර වලට ආපු. පස්ස ඊළඟට චේතනා විඥාන. හරි. ඔය තුනේ පරමාර්ථ විදිහට ආවේ. ඒතර මෙතනත් මේ පස්ස චේතනා විඥාන ටිකත් මේ මූල එක්ක මූලයේ වෙන එක්ක සංසන්දනය කරයින් පස්සේ එතන එකක් තියනවද නැද්ද? නෑනේ. මොකද්ද? ඇහුන්නේ විඥාන කියන එක ගන්න බෑ නෑ. විඥාන කෙනෙක් ගන්න බෑනේ. දැන් ප්‍රත්‍ය වෙන්නේ මොනවද? ලෝභ දෝෂ මෝහයි අලෝභ දෝෂ අමෝහයි ටිකනේ වෙන්නේ. ප්‍රත්‍ය වෙන්නේ. චෛතසික ගන්න. ඔව් ඒ ටික විතරයි ගන්නෙ. හරි. කියන්නේ ප්‍රත්‍ය ධර්මයන් ටික තමයි දැන් සංසන්දනය කරන්නේ. ලෝභ දෝෂ මෝහ අලෝභ දෝෂ අමෝහ කියන ප්‍රත්‍ය ධර්මයන් ටික ඒ මූල ප්‍රත්‍යයට අදාළ වෙන ප්‍රත්‍ය ධර්මයන් ටික මූලී ටිකත් එක තමයි සංසන්දනය කරන්නේ. එතකොට ඒකත් සභාග වෙන්නේ නැහැ. ඊට පස්සේ තියෙන ප්‍රත්‍ය මොකද්ද? සහජාත ඉන්ද්‍රිය. සහජාත ඉන්ද්‍රියට එන පරමාර්ථ ධර්ම ටික මොනවද? ජීවිතේන්ද්‍රිය, චිත්ත, වේදනා, ඊළඟට සද්ධා, විරිය, සති, ඒකග්ගතා, පඤ්ඤා කියලා එනවානේ. එතකොට මෙතන මොකද වෙන්නේ? සභාග වෙනවද නැද්ද? මේ පඤ්ඤා කියන එක කරන්නේ මේ ප්‍රඥාව කියන්නේ මොකද්ද? අමෝහ චෛතසිකනේ. ඒ නිසා මේ ඉන්ද්‍රිය සහජාත ඉන්ද්‍රිය සහ හේතු කියන දෙක සභාග වෙනවා. හරි. ඒතර අපි ඒකටත් හරියක් දාගන්නවා. ඊට පස්සේ යනවා මොනවාද? මොන ප්‍රත්‍යයටද? ධාන ප්‍රත්‍යයට යනවා. ඒතර ධාන ප්‍රත්‍යයට ආවේ මොනවද? ප්‍රත්‍ය ධර්මයන්ට ආවේ විතක්ක විචාර ප්‍රීති ඊළඟට වේදනා ඒකග්ගතා. හරි. ඒතර ඒ ටික තමයි ආවේ. ඒතර මෙතනත් සභාග වෙනවද නැද්ද? මේ හේතු ධර්මයන් එක්ක සභාග වෙන්නේ නැහනේ. ඒතර ඒකටත් අපි දාගන්නවා කතිරයක් දාගන්නවා. හරි. ඊළඟට
මග්ග ප්‍රත්‍ය ගන්නවා. ඒතර මග්ග ප්‍රත්‍යය මොනවාද? පඤ්ඤා විතර්ක ඊළඟට විරතිත්‍රය සති ඒකග්ගතා දිට්ඨි කියන ওই ටික න්යාවේ නේද? එතනත් මොකද වෙන්නේ? මේකත් සභාග වෙනවා. මොකක් නිසාද? ප්‍රඥාව නිසා. හරි. එතකොට මේ ඇත්තටම මේ බොහෝ මෙතන ආපු ඒවා ටික ඇත්තටම සභාගුණේ මොනවා නිසාද? ප්‍රඥාව නිසානේ. සභාගුණේ. හරි. ඒ නිසා මේකත් සභාගයි කියලා කියනවා. හරි. ඊට පස්සේ අපි යනවා තව සභාග එකක් බලන්න. ඒ තමයි සහජාත මහා ගණය. ඒකේ අපි ඔක්කොම එකට අරගෙන තමයි කතා කරන්නේ. සහජාත මහා ගණය. හරි. සහජාත මහා ගණයේදී මම එතන මෙතන මේ ප්‍රත්‍ය ධර්මයන් නෙමෙයි ලියන්නේ. සහජාත මහා ගණයේදී එන මේ එන ප්‍රත්‍ය විස්තර කරන්නේ ප්‍රත්‍ය ධර්මයන් නෙමෙයි. එතකොට එතනට එන්නේ මොනවද? සහජාත අත්ති මට එකක් මගේ හරුනේ සහජාත නිස්සය ඊළඟට අවිගත. හරි. ওই ටික නෙන්නේ. එතකොට මේ ප්‍රත්‍ය හතර කිව්වා මොනවද? මහා චතුක්කය කියලා අපි මේ වචනයක් ඉගෙන ගත්තානේ. ඒතර මහා චතුක්කය කියලා කිව්වේ මොනවද? මේ ප්‍රත්‍යට කිව්වා සබ්බට්ඨානිකයි කියලා. සබ්බට්ඨානිකය කියන්නේ මේවා හැම තැනකටම අදාළ වෙනවා. එතකොට මේ හේතු ප්‍රත්‍ය යෙදෙන හැම අවස්ථාවකදීම මේ සහජාත ප්‍රත්‍ය දෙනවා. ඊළඟට සහජාත නිස්සය ප්‍රත්‍ය දෙනවා. සහජාත අත්ති ප්‍රත්‍ය දෙනවා. ඊළඟට අවිගත ප්‍රත්‍යත් යෙදෙනවා. මේ විදිහට යෙදෙන නිසා මේ සහජාත මහා ගණේන ප්‍රත්‍යයන් හතරම සභාග වෙනවා. හේතුත් එක්ක. ඒ කාරණේ පැහැදිලිද? ආයි කියන්න ඕනේද? පිටිපස්සේ ඇසුල තේරුණානේ? හරි. ඊට පස්සේ තියෙනවා සහජාත මධ්‍යම ගණය කියලා. ඒතර සහජාත මධ්‍යම ගණයට ආව ප්‍රත්‍ය ටික මොනවද? අඤ්ඤමඤ්ඤ සංප්‍රයුක්ත විප්‍රයුක්ත විපාක. ඔය හතර තමයි ඉන්නේ. හරි. මේ හතර හේතුත් එක්ක සභාග වෙනවද නැද්ද? හේතු වේදෙන වෙලාවට අඤ්ඤමඤ්ඤ යෙදෙනවනේ. නාම ධර්මයන් අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය යෙදෙනවා. ඊළඟට ඒ හේතු ධර්මයන් උපදින වෙලාවේදී සංප්‍රයුක්තවත් පහළ වෙනවානේ. සංප්‍රයුක්ත ප්‍රත්‍යත් දෙනවානේ නාම ධර්මයන් නිසා. ඊළඟට ඒ හේතු ධර්මයන් රූපයන්ට ප්‍රත්‍ය වේදී චිත්තජ රූපයන්ට ප්‍රතිසන්දි කර්මජ රූපයන්ට ප්‍රත්‍ය වෙන වෙලාවේදී විප්‍රයුක්ත ප්‍රත්‍යත් දෙනවා. ඊළඟට ඒකට යෙදෙනව මොනවද? විපාක ප්‍රත්‍ය කියන එකත් යෙදෙනව මොනවද? සහේතුක විපාක යෙදෙන අවස්ථාවේදී. එතකොට මේ ප්‍රත්‍ය හතරම සභාග වෙනවා. හරි. ඒතර සහජාත මහා ටිකත් සභාග වෙනවා. සහජාත මධ්‍යම ටිකත් සභාග වෙනවා. ඒක පැහැදිලි නේද? ඒතර මෙතන තියෙනවා අතරම් ප්‍රත්‍ය. මෙතන ප්‍රත්‍ය තියෙනවා හතරක්. මෙතන ප්‍රත්‍ය තියෙනවා හතරක්. ඒකට මෙතන උඩින් එනවා තව ප්‍රත්‍ය තුනක් නේ. එතන ප්‍රත්‍ය තුනක් යෙදෙනවා. එතන මේ ප්‍රත්‍ය ටික එකතු කරගෙන පස්සේ ඔක්කොම ප්‍රත්‍ය කීයක් තියෙනවද?
11ක් තියෙනවා. හේතුත් එක්ක එකතු කරායින් පස්සේ මුළු ප්‍රත්‍ය ගාන 12ක් තියෙනවා. එතකොට ඒ නිසා තමයි මෙන්න මෙතන මේ විස්තර කරගත්තේ කොහොමද සුදුසු පරිදි එක්වර ප්‍රත්‍ය වන්නා වූ සහජාත මහා මධ්‍යම ප්‍රත්‍යයන් සහ අධිපති ඉන්ද්‍රිය මග්ගයයි ප්‍රත්‍ය මුළු ගණන 12කි කියලා. පැහැදිලි නේද? අර 12 ආපු හැටි පැහැදිලිනේ. සහජාත මධ්‍යම වලින් මහා වලින් 4ක් එනවා, මධ්‍යම වලින් 4ක් එනවා. ඊළඟට අර සභාග කියලා අපි සහජාත කුඩා ගණේ ඇහිඳගත්ත අධිපති ඉන්ද්‍රිය මග්ග කියන 3යි 11යි මේකේ මූල ප්‍රත්‍ය වන හේතු ප්‍රත්‍යයත් එක්ක මුළු ප්‍රත්‍ය ගණන 12ක් එනවා. හරි. ඔය ටික තමයි වුණත් අපිට අද පැහැදිලි කරගන්න තියෙන්නේ. මෙතන මේක සටහන් කරගන්න අවශ්‍යයි නම් සටහන් කරගන්න. වැදගත්ම දේ මේ කොටස ආයි බලා ගන්න අපි හෙට පාඩමට එද්දී. දැන් හෙට ඉඳන් අපි මෙහෙම එක එකක් අරගෙන මේ විස්තර කරගෙන යන්නේ නැහැ. මේ කියන්නේ හැම එකක්ම ලියලා යන්න මේ පළවෙනි එක නිසා තමයි මෙහෙම ලියලිය ඔක්කොම විස්තර කරගත්තේ. එතකොට හෙට ඉඳන් මෙහෙම විස්තර කරන්නේ නැහැ. ඉතින් අපි අත්‍යවශ්‍ය තැනක් වුණොත් අපි විස්තර කරගමු. නැත්නම් අපි සාමාන්‍ය විදිහට අපි කරගෙන යමු අනිත් ප්‍රත්‍යවලදී. අපේ වැඩිහිටි ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයන් අවසරයි. අපි ඊයේ සාකච්ඡා කරගෙන ගියේ අපේ සුද්ධ සංඛ්‍යාවලට අදාළ ඒ සුද්ධ සංඛ්‍යා කරණයේ තියෙන ඒ කරණ පාඩේට එන කොටස් තමයි විස්තර කරගෙන ගියේ. එතකොට ඒකෙදි අපි මුලින්ම සාකච්ඡා කරේ හේතු ප්‍රත්‍ය. එතකොට හේතු ප්‍රත්‍ය අරගෙන ඒ හේතු ප්‍රත්‍යයට අදාළ වන සභාග වෙන ඒ ප්‍රත්‍යයට සභාග වෙන ඒ අනිත් ප්‍රත්‍යයන් ටික තමයි විස්තර කරගත්තේ. එතකොට ඒක අපි මූල කියලා ගත්තා අපි හොයන ප්‍රත්‍ය හේතු ප්‍රත්‍ය. ඊට පස්සේ ඊට අදාළ වන අනිත් ප්‍රත්‍යයන් ටික මූලී කියලා සලකලා ඒවා විස්තර කරගත්තා. ඒතර කොයි ඒවාද සභාග වෙන්නේ මොන ධර්මතාවයන් නිසාද සභාග වෙන්නේ කියලා විස්තර කරගත්තා. එතනදී මේ ප්‍රත්‍ය 12 එන විදිහ අපි කතා කරා එක මතකයි නේද? මුළු ප්‍රත්‍ය 12ක් එනවා කියලා. ඒතර සහජාත මහා වලින් 4යි, මධ්‍යම වලින් 4යි, ඊට පස්සේ අධිපති ඉන්ද්‍රිය මග්ග කියලා මෙන්න මේවත් එක්ක ඒ 3යි 11යි ඊට පස්සේ හේතු කියන මූල ප්‍රත්‍යයත් එක්ක ප්‍රත්‍ය 12ක් එනවා කියලා විස්තර කරගත්තා. දැන් මේ වාක්‍ය අපි විස්තර කරගත්තේ නැති කොටස් දෙකක් තියෙනවා. ඒ කොටස් දෙක විස්තර කරගන්න තමයි අපි යන්නේ. ඒක තමයි මෙන්න මේ දෙක. සුදුසු පරිදි එක්වර කියලා වචන දෙකක් තියෙනවා. මේ වචන දෙක තමයි අද අපි විස්තර කරගෙන යන්නේ. මේ සුදුසු පරිදි එක්වර ප්‍රත්‍ය වන්නා වූ සහජාත මහා මධ්‍යම ප්‍රත්‍යයන් සහ අධිපති ඉන්ද්‍රිය මග්ගයයි ප්‍රත්‍ය මුළු ගණන 12කි කියලානේ කිව්වේ. එතකොට මේ සුදුසු පරිදි එක්වර කියලා කියන්නේ මේ කියන ප්‍රත්‍යයන් අතර, ඒ කියන්නේ මූල ප්‍රත්‍යයත් එක්ක මේ මූලී ප්‍රත්‍යයන් වල, ඒ කියන්නේ අනිත් ප්‍රත්‍ය 11ත් එක්ක අතර තියෙන සම්බන්ධතාවය තමයි මේ දක්වන්නේ. කොයි විදිහටද යෙදෙන්නේ කියලා. දැන් මේ ප්‍රත්‍යයන් යෙදෙනවා කියලා අපි විස්තර කරගත්තනේ මුලින්මනේ. අපි විස්තර කරගත්තනේ මේ ප්‍රත්‍ය ටික එනවා, මේ ප්‍රත්‍ය සභාග වෙනවා කියලා ප්‍රත්‍ය 11ක් අපි තෝරගත්තනේ නේ. එතකොට ඒ ප්‍රත්‍ය 11 එද්දි කොයි විදිහටද එන්නේ, මොන විදිහටද ඒවා සභාග වෙන්නේ කියන එක ගැන දක්වන වචනයක් තමයි මේ සුදුසු පරිදි සහ එක්වර කියන වචන දෙක. හරි. ඉතින් මේ සුදුසු පරිදි සහ එක්වර කියන වචන දෙකේ අර්ථ ගන්න එක තේරුම් ගන්න අපි සංසන්දනය කරන්නට ඕනේ මූල සහ මූලී ප්‍රත්‍යයන්. හරි. මූල සහ මූලී ප්‍රත්‍යයන් සංසන්දනය කරන්න ඕන. සංසන්දනය කරන්න ඕන මොනවද මේ මූල සහ මූලී ප්‍රත්‍යයන්ගේ? ප්‍රත්‍ය සහ ප්‍රත්‍යෝත්පන්නයන්.
ප්‍රත්‍ය සහ ප්‍රත්‍යෝත්පන්නයන් තමයි දැන් සංසන්දනය කරන්න තියෙන්නේ. ඒ සංසන්දනය කරලා තමයි අපි දැනගන්නේ මේ එකවර සහ සුදුසු පරිදි කියන එකේ අර්ථ දෙක. අපි මුලින්ම අපි ගමු හේතු ප්‍රත්‍ය. හරි. එතකොට ඒක මූල ප්‍රත්‍ය වෙනවා. ඒකේ අපි ගන්නවා ප්‍රත්‍ය ටික මුලින් ගන්නවා. හරි. ප්‍රත්‍ය වෙන්නේ මොනවද? ලෝභ, දෝෂ, මෝහ, ඊළඟට අලෝභ, අදෝෂ, අමෝහ කියන ටික තමයි ප්‍රත්‍ය වෙන්නේ. මූල ප්‍රත්‍යට අදාළව. ඊළඟට මේ මූල ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ සංප්‍රයුක්ත ස්කන්ධ, ඊළඟට සහේතුක චිත්තජ රූප, ඊළඟට සහේතුක ප්‍රතිසන්දි කර්මජ රූප කියන මේ කොටස් ටික තමයි එන්නේ නේ. මේ විදිහට ප්‍රත්‍ය වෙන්නේ. ඒතර මේ හේතු ප්‍රත්‍ය වෙද්දී එකේ මතක ඇති ආව තැන් කීපයක්. කොහොමද ප්‍රත්‍ය වුණා? නාමයන්ට ප්‍රත්‍ය වුණානේ. ඊළඟට නාම රූපයන්ට ප්‍රත්‍ය වුණා. ඊළඟට නාම ධර්මයන් නාම රූපයන්ට ප්‍රත්‍ය වුණා. මේ තුන පැහැදිලි ඉන්නේ මතකයි නේද අපි සාකච්ඡා කරා. එතකොට මේ ප්‍රත්‍ය වීම සිද්ධ වෙනවා මේ නාමයන්ටත් නාමයන් රූපයන්ටත් නාමයන් නාම රූපයන්ටත් ප්‍රත්‍ය වීම සිද්ධ වෙනවා ප්‍රවෘත්ති සහ ප්‍රතිසන්දි කියන අවස්ථා දෙකේදී ප්‍රත්‍ය වෙනවා. ඒතර මේක මතක තියාගන්න ඕන. කියන්නේ මේකත් එක්ක තමයි අපි ඊළඟට ගිහිල්ලා මූලී ප්‍රත්‍යත් එක්ක සංසන්දනය කරන්නේ. එතකොට මේ මූලී ප්‍රත්‍යයන් වලදී අපි මුලින්ම අපි ගමු සහජාත ප්‍රත්‍ය. හරි. එතකොට මේ පැත්තේ තියෙන්නේ හේතු. මූලී පැත්තට දාගන්නවා සහජාත. එතකොට මෙතනට ආවේ මොනවද? ප්‍රත්‍ය පැත්තට ආවේ නාමස්කන්ධ ටික ගත්තනේ. මතකයි නේද? මෙතනට ගත්තා ප්‍රවෘත්ති ප්‍රතිසන්දි නාමස්කන්ධ ටික ගත්තා. හරි. ඊළඟට එතනට ගත්ත ප්‍රත්‍යෝත්පන්න වලට ගත්ත මොනවද? නාමස්කන්ධ, ඊළඟට නාමස්කන්ධ සහ චිත්තජ රූප, ඊළඟට ප්‍රතිසන්දි කර්මජ රූප කියන ටික ගත්තා. ඊළඟට ගත්තා මහා භූත සතර. මහා භූත සතර ප්‍රත්‍ය වෙනවා කියලා දැක්වම මොනවටද? මහා භූතයන්ට සහ උපාදා රූපයන්ට ප්‍රත්‍ය වෙනවා කියලා දැක්කුවා. හේතු ප්‍රත්‍ය මේ සහජාත ප්‍රත්‍යට අදාළව. ඊට පස්සේ ප්‍රතිසන්දි නාමස්කන්ධ සහ ප්‍රත්‍ය වෙනවා කිව්වා
හදේ වස්තුවට ඊළඟට හදේ වස්තුවත් ප්‍රත්‍ය වෙනවා ප්‍රතිසන්දි නාමස්කන්ධයන්ට. ඒතර මේ විදිහට තමයි මේ සහජාත ප්‍රත්‍ය එන්නේ. දැන් අපි සංසන්දනය කරනවා මූල සහ මූලී කියලා. මූලී වෙන ප්‍රත්‍යයන් දෙක. එතනදී මේ හේතු ප්‍රත්‍යයේදී කියන්නේ මූල ප්‍රත්‍යයට අදාළ වන ස්වરૂපාර්ථයන් ප්‍රත්‍ය සහ ප්‍රත්‍යෝත්පන්නයන් සියල්ලම මූලී ප්‍රත්‍ය ඇතුළත් වෙනවා නම් ඒකට කියනවා එකවර කියලා. ඒ කියන්නේ අපිට කියන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඒ කියන්නේ මූල සහ මූල ප්‍රත්‍යයේ තියෙන ප්‍රත්‍යයන් වලට වඩා මූලී ප්‍රත්‍යයේ ස්වરૂපාර්ථයන් වැඩි නම් ඒ සියල්ලම ඇතුළත් වෙලා ඊට වඩා වැඩි නම් ඒක කියන්න පුළුවන් කොහොමද? ඒක එකවර ප්‍රත්‍ය වෙනවා කියලා. හරි. දැන් අපි ගත්තොත් මේ ප්‍රවෘත්ති ප්‍රතිසන්දි අවස්ථාවවලදී, ඒ කියන්නේ හේතු ප්‍රත්‍ය දෙන හැම අවස්ථාවකදීම, ඒ කියන්නේ නාම ධර්මයන්ටත් නාම ධර්මයන් රූප ධර්මයන්ටත් නාම ධර්මයන් නාම රූප ධර්මයන්ටත් ප්‍රත්‍ය වෙන මේ ප්‍රවෘත්ති සහ ප්‍රතිසන්දි අවස්ථාවල යෙදෙන හැම අවස්ථාවකදීම මේ කියන සහජාත ප්‍රත්‍යය දෙනවා. හරි. ඒතකොට සහජාත ප්‍රත්‍යය දෙන නිසා මේ දෙක මෙන්න මේ අවස්ථාවේදී කියනවා මේකට එකවර ප්‍රත්‍ය වෙනවා කියලා. හරි. එක්වර කියලා මෙතනට මේ වචනේ පාවිච්චි කරනවා. එක්වර ප්‍රත්‍ය වන්නාව කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඒතර මෙතනදී ඇත්තට මුනේ මොකද්ද මේ මූල ප්‍රත්‍යයට වඩා මූලී ප්‍රත්‍ය ගණන ප්‍රත්‍යයේ තියෙන ස්වરૂපාර්ථ ටික වැඩි. හරි. මූල එකට වඩා මූලී එකේ ස්වરૂපාර්ථයන් වැඩි. හරි. ඒ නිසා තමයි එතන එක්වර කියන වචනේ පාවිච්චි කරන්න හම්බුනේ. ඒක පැහැදිලි නේද මේ කියපු කාරණේ මොන හරි අපි ගැටලු තියෙනවා මේ ටික හොඳට විසඳගෙන යන්න ඕන කොටසක්. එතකොට මෙතන මම කියමින් හිටියේ මේ මූල ප්‍රත්‍යයට වඩා මූලී ප්‍රත්‍යයේ මේ ස්වરૂපාර්ථ ප්‍රමාණය වැඩි කියලා නේ. මූල ප්‍රත්‍යයට වඩා මූලී ප්‍රත්‍යයේ ස්වરૂපාර්ථ ගණන වැඩි කියලානේ කියමින් හිටියේ. ඒ නිසා මෙතන මේ එක්වර කියන එක යොදන්නට පුළුවන්කම ලැබුණා. හරි. ඊට පස්සේ සොයන්හන්ස අපි මූල ප්‍රත්‍යයට අපි මෙතනට දාගන්නවා සහජාත ප්‍රත්‍ය. හරි. සහජාත ප්‍රත්‍ය දාගන්නවා ඊළඟට මූලී පැත්තට දාගන්නවා සහජාත නිස්සය ප්‍රත්‍ය. හරි. එතකොට මේ සහජාත ප්‍රත්‍ය සහ සහජාත නිස්සය ප්‍රත්‍ය කියන ප්‍රත්‍යයන් දෙක යෙදෙද්දී මේ සහජාතවල සහ සහජාත නිස්සය ප්‍රත්‍ය ස්වરૂපාර්ථ 100%ක්ම සමානයි කියලා අපි සාකච්ඡා කරා නේ. ඒක මතක ඇතින් නේද? ඒ ශුද්ධ සංඛ්‍යාවල පාඩම් කරේ කොහොමද? සහජාත නිස්සය සහජාත අත්ති සහජාත අවිගත ප්‍රත්‍යයන්ගේ ශුද්ධ සංඛ්‍යා වාරය කියලා තමයි ඒවා අපි ස්වરૂපාර්ථ කතා කරේ. ඒත් ප්‍රත්‍ය ශක්තියින් වෙනස්. නමුත් ඒවා ස්වરૂපාර්ථ 100%ක්ම සමානයි කියලා කිව්වා. හරි. එතකොට ඒ අවස්ථාවේදී වෙන්නේ මොකක්ද? මේ මෙතනදී වෙන්නේ දැන් මේ උඩ එකේදී උනේ මොකද්ද? මූල ප්‍රත්‍යයට වඩා මූලී ප්‍රත්‍ය වැඩි වුණා නේ. මේ හේතු සහ සහජාත සංසන්දනය කරද්දී. එතකොට ඒක එක්වර ප්‍රත්‍ය වන්නා වූ කියන වචනය පාවිච්චි කරා. ඊට පස්සේ මේ සහජාතයි සහජාත නිස්සයයි ගත්තහම ඒකේ මූල ප්‍රත්‍ය සහ මූලී ප්‍රත්‍යයන් කියන දෙක 100%ක්ම සමානයි. හරි. මේ සමාන වීම නිසාත් මෙතන මේ එක්වර කියන වචනය පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඒතර එක්වර කියන එක පාවිච්චි වෙනවා තැන් දෙකකදී. කොහොමද? ඒ මූල ප්‍රත්‍යයට වඩා මූලී ප්‍රත්‍යයේ තියෙන ස්වરૂපාර්ථ වැඩි වුණාම නැත්තම් මූල ප්‍රත්‍යයට මූලී ප්‍රත්‍යයේ තියෙන ස්වરૂපාර්ථයෙන් 100%ක්ම සමාන වුණාම. ඒතර මේ දෙකෙන් කියන්නේ අතර මේ මූල සහ මූලී වැඩි වීම සහ මූල සහ මූලී සමාන වීම කියන එකෙන් මේ දෙකේම වාක්‍ය දෙකෙන්ම අදහස් කෙරෙන්නේ අතර මොකද්ද? මූල ප්‍රත්‍යයේ තියෙනවානේ ප්‍රත්‍ය සහ ප්‍රත්‍යෝත්පන්න ධර්මයන් ටිකක්. ඒතර මූල ප්‍රත්‍යයේ එන ප්‍රත්‍ය සහ ප්‍රත්‍යෝත්පන්න සියල්ලම මූලී ප්‍රත්‍යයට ඇතුළත් වෙනවද නැද්ද කියන එක මත තමයි මේ එක්වර කියන වචනේ යෙදෙනවද නැද්ද කියලා තීරණය වෙන්නේ. හරි. අපි ගත්තාම දැන් මේ සහජාත හේතු ගමුකෝ.
එතකොට හේතු ප්‍රත්‍ය ගත්තාම හේතු ප්‍රත්‍යයේ තියෙන ප්‍රත්‍ය ධර්මයන් සියල්ලයි ප්‍රත්‍යෝත්පන්න ධර්මයන් සියල්ලයි සහජාත ප්‍රත්‍යය ඇතුළත් වෙනවා. හරි? ඒ නිසා අපි ඒකට එක්වර කියලා නම පාවිච්චි වෙනවා. ඊළඟට සහජාත ප්‍රත්‍යය මූල කියලා සැලකුවාම සහජාත ප්‍රත්‍යේන ප්‍රත්‍ය ධර්මයන් සියල්ලමයි ප්‍රත්‍යෝත්පන්න සියල්ලමයි සහජාත නිස්සය ප්‍රත්‍ය ඇතුළත් වෙනවා. ඒ නිසා අපි ඒකට එක්වර කියන වචනේ පාවිච්චි කරනවා. හරි? ඒ සියල්ලම අනිත් එකේ මූල ප්‍රත්‍යේන ප්‍රත්‍ය සහ ප්‍රත්‍යෝත්පන්න සියල්ලම මූලී ප්‍රත්‍ය ඇතුළත් ඒකෙත් ප්‍රත්‍ය සහ ප්‍රත්‍යෝත්පන්නයන් වල ඇතුළත් වෙනවා නම් ඒක ගන්නවා එක්වර කියලා. හරි? ඉතින් ඒකම තමයි මේ වෙන වාක්‍ය දෙකකින් වචන දෙකකින් පහසුවෙන් තේරුම් ගන්න මූල වලට වඩා මූලී වැඩි නම් එක්වර කියලා කිව්වේ සහ මූල වලට මූලී සමානයි නම් එක්වර කියලා කිව්වේ. ඒ කාරණේ පැහැදිලිද? මොකක් හරි දශමයක් හරි අපහැදෙනක් තියෙනවා නම් කියන්න. අර කලින් අහපු ප්‍රශ්නේ ඇරෙන්න. හරි? මොකද මම අර පොත පටන් ගන්නදීත් කිව්වා මේ පොත පටන් ගන්න කලිනුත් කිව්වා වගේ මේක මුළු ප ဋ ාණයටම එන වාක්‍යයක්. මේක හැම තැනම තියෙනවා. හරි? එක්වර සුදුසු පරිදි ඔහොමම කියලා එනවා. ඥානිසරාසුන් පැහැදිලිද? එහෙම සර්. දැන් පාලියෙන් ඉන්නේ කොහොමද? මොකද එක්වර කියන එකද? මම දන්නේ ඒකට එන පාලි වචනයක්. ඇත්තටම මෙතන මේ අර ඊළඟට එන වාක්‍ය නම් සුදුසු පරිදි කියන එකට පාවිච්චි වෙනවා මේ මෙන්න මේ වචනේ. යතාරහ කියන වචනේ නම් පාවිච්චි වෙනවා. හරි මේ එක්වර කියන එකට නම් වචනයක් නෑ ඇත්තටම මේ එක්වර වලට දීලා තියෙන මම ඇත්තටම මේ එක්වර කියන වචනේ මේ විදිහට පාවිච්චි කරේ මේක රේරුකාන් සංස්කෘතියේ සම්නේ තියෙනවා. ඒ වචනේ මම ඒක වෙනස් කරේ නෑ. එහෙමම ඒ වචනේම තමයි පාවිච්චි කරේ. මාත් කල්පනා කරලා හිටියා මොකද්ද පාවිච්චි කරන්න හොඳ කියලා. මට ඊට වඩා හොඳ වචනයක් සිංහලෙන් පේන්නේ නෑ. උරුමෙන් දීලා දින එකට. ඒ කියන්නේ එක්වර එක් අවස්ථාවෙහි එක විට වගේ එකක් කියන්නත් පුළුවන් ඉතින්. හරි එක විට යෙදෙන වගේ. ඒත් එකම එක තමයි කියන්නේ එක්වර කියන එකම. අර එක පාරක් කියන එක නෙමෙයි කියන්නේ. ඒක මතක තියාගන්න. එක්වරක් දෙවරක් තුන්වරක් කියලා කියන්නේ. ඒ අර්ථය නෙමෙයි මෙතන මේ තියෙන්නේ. එක වර කියන්නේ එක අවස්ථාවේදී එක විටදී යෙදෙනවා කියන එක. හරි. එතකොට ඔය පැහැදිලි කරගත්තේ එක්වර කියන එකේ අර්ථයනේ. එතකොට මේ එක්වර කියන එක ඇත්තටම යෙදෙනවා මේ කියපු ප්‍රත්‍යයන් වලදී. මේ කියන ප්‍රත්‍යයන් වලදී මේ සහජාත මහා ගණයේ තියෙන ප්‍රත්‍ය හතරක්. අපි හේතු ගත්තොත් හේතුත් එක්ක එන සහජාත මහා ගණේන ප්‍රත්‍යයන් හතරම එක්වර කියන එකට තමයි ඇතුළත් වෙන්නේ. හරි? එතකොට හේතු සහජාත නිස්සය සහජාත අත්ති සහජාත අවිගත මේ ප්‍රත්‍යයන් හතර හේතුත් එක්ක සංසන්දනය කරාම මේ ටික එක්වර යෙදෙනවා. හැමතිස්සෙම යෙදෙනවා. කියන්නේ සියල්ලම එකට ඇතුළත් වෙනවා. ඒ කියන්නේ හේතුත් එක්ක ඒ සහජාත අත්ති හරි මොකක් හරි ඒ ප්‍රත්‍යය ඊට සහජාත අත්ති ඒවා එකිනෙකට කියන එක එහෙමද? නෑ එකිනෙකට නෙමෙයි. ඒ කියන්නේ හේතු ප්‍රත්‍ය දෙන හැම විටකදීම හේතු ප්‍රත්‍යයෙන් අර මෙතන පෙන්වන්නේ අවස්ථා කීපයක් නාම ධර්මයන්ට රූප ධර්මයන්ට නාම රූප ධර්මයන්ට කියලා මේ කියවනේ ප්‍රවෘත්ති සහ ප්‍රතිසන්දි අවස්ථාවලදී ප්‍රත්‍යයීමක් ගැන විස්තර කරානේ. ඒ ප්‍රත්‍ය වෙන හැම අවස්ථාවකදීම අර ප්‍රත්‍ය හතර යෙදෙනවා. ඒක තමයි මේ එක්වර එකේදී ඒකෙන් අදහස් වෙන්නේ. එක්වර දෙන ප්‍රත්‍යයන් වලින් එතන තියෙන්නේ ඇතුළත් වෙන්නේ. හරි. අපි ඊට පස්සේ පැහැදිලි කරන්න යන්නේ සුදුසු පරිදි කියන එක. හරි. සුදුසු පරිදි කියන වචනේ තමයි ඊළඟට පැහැදිලි කරගන්න යන්නේ. එතකොට සුදුසු පරිදි කියන එක පැහැදිලි කරගනිද්දී අපි ගන්නවා සහජාත මධ්‍යම ගණයේ එකක්. හරි. එතකොට මේ පැත්තට එනවා මොනවද? හේතු ප්‍රත්‍ය. ඊට පස්සේ මූලී වලට දා ගන්නවා. කියන්නේ මූල වලට ගන්නවා හේතු මූලී වලට ගන්නවා සංප්‍රයුක්ත ප්‍රත්‍ය.
හරි. එතකොට අපි හේතු වල අපි උඩින් කියපු එක අපි ආයෙ ලියාගමු. නාමයන්ට නාම රූපයන්ට ඊළඟට නාම රූපයන්ට ප්‍රත්‍ය වීමනේ කියන්නේ නේද? එතකොට ඊට පස්සේ දැන් මේ සංප්‍රයුක්ත ප්‍රත්‍යයට යනවානේ. සංප්‍රයුක්ත ප්‍රත්‍ය අදාළ වෙන්නේ මොන අවස්ථාවලදීද? නාම ධර්මයන්ට ප්‍රත්‍ය වෙන අවස්ථාවේදී විතරයි. ඒතොර මේ නාම ධර්මයන්ට ප්‍රත්‍ය වෙන හැම අවස්ථාවකදීම සංප්‍රයුක්ත ප්‍රත්‍ය කියන එක යෙදෙනවා. හේතු වල ගියයින් පස්සේ හේතු වල අවස්ථා තුනක් තියෙනවා නේ. එතකොට මෙන්න මේ කොටස විතරයි මෙතනදී සම වෙන්නේ. හරි. එතකොට මෙතන මේ ප්‍රත්‍ය සහ ප්‍රත්‍යෝත්පන්න ගත්තාම හේතු වලින් හේතුයි සංප්‍රයුක්තයි කියන දෙක සංසන්දනය කරායින් පස්සේ ඒවා සර්වාකාරයෙන්ම 100%ක්ම සමාන වෙන්නේ නැහැ. හරි. එතකොට මේ කොටස විතරයි නාමයන්ට ප්‍රත්‍ය වීම කියන තැනදී විතරයි මේක අදාළ වෙන්නේ. ඒ නිසා මෙන්න මෙතනදී පාවිච්චි කරනවා වචනයක් සුදුසු පරිදි කියලා. හරි. එතකොට හේතු කියන එක මූලවලට අරගෙන සංප්‍රයුක්ත එක මූලී වලට ගත්තයින් පස්සේ ඒ වෙලාවේදී ගන්න කොහොමද? සුදුසු පරිදි ප්‍රත්‍යවන්නා වූ කියලා. හරි. එතකොට හේතු කියන එක සභාගයි ඒ සංප්‍රයුක්තයත් එක්ක. හැබැයි සභාග වෙන්නේ මොනවද? මේ නාමයන්ට ප්‍රත්‍ය වෙන තැනදී විතරයි. ඒ අවස්ථාවේදී විතරයි. ඒ නිසා එතන සුදුසු පරිදි කියලා වචනයක් තමයි පාවිච්චි කරන්නේ. එතන මේ සුදුසු පරිදි කියන එක ඇත්තටම පාලියෙන් කිව්වොත් කොහොමද? යථාරහ. හරි. යථාරහ කියලා තමයි ඒකේ අර්ථය කියන්න වෙන්නේ. ඒක පැහැදිලිද? හරි. ඊළඟට අපි ආයෙත් තව එකක් සංසන්දනය කරනවා. හේතු ප්‍රත්‍යයයි සහජාතාධිපති එකයි. හරි. ඒතර සහජාතාධිපති වලිනුත් හේතු සභාග වෙන්නේ මොකක් නිසාද? ඔව්. වීමංසාධිපති ප්‍රත්‍ය නිසා තමයි මේ දෙක සමහාග වෙන්නේ. එතකොට මේ වීමංසාධිපති ප්‍රත්‍ය කියලා කියන්නේ මොකක්ද? අමෝහ චෛතසිකය. නමුත් මේ පැත්තේ තියෙන චෛතසික කීයක් තියෙනවද? 6ක් තියෙනවානේ. ඒතර හේතු 6ක් තියෙනවා. හේතු 6ක් තියෙනවා. හේතු 6න් අමෝහයක විතරයි සභාග වෙන්නේ. හරි. මෙන්න මේක එක නිසා විතරයි සභාග වෙන්නේ. අමෝහය කියන කොටස විතරයි. ඒතර අනිත් හේතු ප්‍රත්‍ය අනිත් ප්‍රත්‍යයන් වලින් ප්‍රත්‍ය වෙද්දී කියන අපේ අනිත් හේතු ධර්මයන් වලින් ප්‍රත්‍ය වෙද්දී අනිත් ලෝභ දෝෂ මෝහ අලෝභ අදෝෂ කියන ඒවා යෙදෙන තැන්වලදී මේක ප්‍රත්‍ය වෙන්නේ නැහැ. විමසාධිපතිය යෙදෙන්නේ නැහැ. ඒතර මෙතන අත්‍තරම ඉන්නේ එකේ මොකද්ද? ත්‍රි හේතුක සිත්වල තමයි මේක යෙදෙන්නේ නේ. විමසාධිපති ප්‍රත්‍ය සහ මෝහ කියන එක යෙදෙන්නේ මොනවද? මොන සිත්වල විතරද? ත්‍රි හේතුක සිත්වලදී විතරයි මේක යෙදෙන්නේ. අන්න ඒ නිසාත් මෙතන ප්‍රත්‍ය සහ ප්‍රත්‍යෝත්පන්න ධර්මයන් සර්වාකාරයෙන්ම සමාන වෙන්නේ නැහැ. ඒ නිසා මෙතනදිත් කියනවා එකට සුදුසු පරිදි කියලා. මෙන්න මේ වචනේ පාවිච්චි කරනවා. හරි? හැම එකදීම සමාන වෙන්නේ නැහැ. ඒ නිසායි සුදුසු පරිදි කියන වචනය පාවිච්චි කරන්නේ. අයිස්ත මේ සුදුසු පරිදි කියලා ඔය අවස්ථා දෙකක් කිව්වේ දෙකෙන්ම කියන්නේ එකම දේ නේද? එකම දේ කියන්නේ ඇත්තටම. එහෙමයි. එකම දේ කියන්නේ මම ඇත්තටම මේ දෙක ගත්තේ වෙන වෙනම පැහැදිලි කරන්න මේක මේ සංප්‍රයුක්ත ප්‍රත්‍ය උදාහරණය ගත්තේ ඇත්තටම
මේ සහජාත මධ්‍යම ගණයනේ මේ ටිකේ තියෙන්නේ. සංප්‍රයුක්ත විප්‍රයුක්ත අත්ති මේ සංප්‍රයුක්ත විප්‍රයුක්ත විපාක ඒ ප්‍රත්‍ය ටිකෙන්නේ අඤ්ඤමඤ්ඤ කියන ටිකෙන්නේ. එතකොට ඒක ගලපන්න තමයි මෙතන මේ සුදුසු මෙතන මේ මධ්‍යම ගණන් උදාහරණයක් ගත්තේ. ඊළඟ මෙතනින් උදාහරණයක් ගත්තේ සහජාත කුඩා ගණයේ තියෙන ප්‍රත්‍යයන් එක්ක කතා කරගෙන යන්න. හරි. ඒතර මේ උදාහරණ මට එක කියන්න ඇත්තටම අමතක වුණා. මේ ඒ උදාහරණ දෙක ගත්තේ ඒ හේතුව නිසා. හරි. දැන් උඩ නම් ඇත්තටම උදාහරණ දෙක ගත්තේ ප්‍රත්‍ය දෙකකින් අවස්ථා දෙකකින් ගත්තේ අර සමාන වෙන සහ වැඩි වෙන. ඒ කියන්නේ මූල ප්‍රත්‍යයට වඩා මූලික ප්‍රත්‍ය වැඩි කියන තැන පැහැදිලි කරන්න. නමුත් මෙතන මම ගත්තේ මේක මේ මධ්‍යම ගණය සහ කුඩා ගණය කියන ඒ අවස්ථා දෙක ගැන කියන්න. හරි. ඒතර මෙතනින් ඇත්තටම කියන්නේ මධ්‍යම ගණය. මේ උදාහරණය ගත්තේ. ඒතර මේකෙන්නේ කුඩා ගණය. කුඩා අනුගණය. මේක සටහන් කරගන්න අවශ්‍යයිද? අස මේ මධ්‍යම මේ මහා ගණයේ ප්‍රත්‍ය ටික ඒක හැම අවස්ථාවකම එක්වර කියලාද වෙන්නේ? ඒවත් සුදුසු පරිදි වෙන අවස්ථා තියෙනවද? නෑ සංස මධ්‍යම ගණයේ මහා ගණය ටික හැමතිස්සෙම මේ ඒවා එක්වර කියලාම තමයි දෙන්නේ. මොකද හැමතිස්සෙම ඉදරන හැම එකක්ම අදාළයිනේ. හැම මොහොතේදීම ඒ ප්‍රත්‍යෝත්පන්න සියල්ලම සමාන වෙන නිසා. ඕනම අවස්ථාවක් ගන්න තියෙන. දැන් සංසාර ඔන්න මේ හැම එකක්ම පරීක්ෂා කරලා බලන්න පුළුවන්. මේ නාමයන්ට ප්‍රත්‍ය වෙන අවස්ථාව, නාමයන් රූපයන්ට ප්‍රත්‍ය වෙන අවස්ථාව, නාමයන් නාම රූපයන්ට ප්‍රත්‍ය වෙන අවස්ථාව හැම එකක්ම අරගෙන සංසන්දනය කරලා බලන්න පුළුවන්. සාංශ උතන එක්වර කියන එකයි සුදුසු පරිදි කියන එකයි. එතකොට හැමදෙස්සම එන්නේ නාමයන් ඔය කියන නාම රූප ඒ කතන්දරයේදී විතරයි නේ සර්. පදනම වෙන්නේ. ප්‍රශ්නේ තව පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්ද? ඒ කියන්නේ දැන් වෙන විදි නෑනේ නාමයන් නාම රූපයන්ට නාමයන්ට ප්‍රත්‍ය වෙනවා. නාම රූප නාම රූපයන්ට ප්‍රත්‍ය වෙනවා. ඊළඟට නාම රූප නාමයන්ට ප්‍රත්‍ය වෙන අවස්ථාවක් තියෙනවා. ඔව්. මම හේතු ප්‍රත්‍යයට තමයි අතර මේ ටික ගත්තේ හේතු ප්‍රත්‍යයට අදාළ කාරණේ විස්තර කරන්න. තව පොඩ ප්‍රශ්නේ විස්තර කරන්න පුළුවන්ද ඇසුන්ද? ප්‍රවෘත්ති ප්‍රතිසන්දි අවස්ථාව විතරද අපි ගන්න සන්නද උතනදී? ඔව් නේද ප්‍රවෘත්ති ප්‍රතිසන්දි විතරයි තියෙන්නේ හරිනේ. හරි. බොහොම සරලවම කිව්වොත් මෙහෙමයි. ප්‍රත්‍ය තියෙනවා මූල සහ මූලී ප්‍රත්‍ය තියෙනවානේ. මේ මූල සහ මූලී ප්‍රත්‍යයන් වල ප්‍රත්‍ය සහ ප්‍රත්‍යෝත්පන්න සංසන්දනය කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. මූල ප්‍රත්‍යයේ තියෙන ඔක්කොටම මේ මූල ප්‍රත්‍යයේ තියෙන ඔක්කොම ටික ඒ සියල්ල මූලී ප්‍රත්‍යයට අහු වෙනවනම් හරි. එතකොට ඒක එකවර කියලා ගන්නවා. ඒක අහු වෙන්නේ නැත්තම් ඒකට කියනවා සුදුසු පරිදි යථාරහ කියලා කියනවා. අපිට මෙහෙම කියන්න පුළුවන්. මූල ප්‍රත්‍ය සහ මූලී ප්‍රත්‍යයන් වල ප්‍රත්‍ය සහ ප්‍රත්‍යෝත්පන්නයන් සර්වාකාරයෙන් සමානයි. නයිනම්. කියන්නේ මූල ප්‍රත්‍යයයි මූලී ප්‍රත්‍යෝත්පන්නයන් සර්වාකාරයෙන් සමානයි නම් ඒකට කියන්න පුළුවන්. මොකද්ද? එක්වර කියලා කියන්න පුළුවන්. හැබැයි ඒ කියන්නේ සර්වාකාරයෙන් සමාන වෙනවා කියන්නේ මේ අර දෙපැත්ත 100%ක්ම සමාන වෙනවා කියන එක නෙමෙයි. මූල ප්‍රත්‍යයේ තියෙන ඔක්කොම ටික මූලී ප්‍රත්‍ය ඇතුළත් වෙනවද නැද්ද කියන එක මත කියන්නේ. එතකොට ඒ මූල එහෙම වුණොත් තමයි එක්වර කියලා කියන්නේ. මූල ප්‍රත්‍යයේ තියෙන ඒවයින් කොටසක් සමාන වුණොත්, ඒ කියන්නේ ඒක දේශයකින් සමාන වුණොත් ඒකට කියනවා යථාරහ කියලා. හරි. සටහන් කරගෙන ඉවරුණාම මට කියන්න. මෙතන නාම රූප ඒ විදිහට ගන්න මේක පැහැදිලි කරන්න තියෙන ලේසිම ක්‍රමයක් හින්දා නේ සර්.
ඔව් ඉතින් ඒක ලේසියිනේ අයිසුන්. දැන් අපි හිතන්න දැන් මං තමයි ඕක මේ හදාගත්තේ මේක ලේසියට පැහැදිලි කරගන්න. දැන් අපි ගත්තොත් සංප්‍රයුක්ත ප්‍රත්‍ය වෙන්නේ මොනවද? නාම රූප කියන අවස්ථාවේ විතරයි. එතකොට අපි සංසන්දනය කරන්නේ මොනවද? හේතු එක. එතකොට හේතු එක ගත්තාම හේතු එක තැන් අවස්ථා ක්‍රම කීපයක දෙනවා. නාමයන්ට ප්‍රත්‍ය වෙනවා. දැන් කුසලෝ කුසලස්ස කියන තැන්වල එතන නාමයන්ට, අකුසලෝ අකුසලස්ස කියන තැන්වල නාමයන්ට. ඊළඟට අභ්‍යාගතෝ අභ්‍යාගතස්ස වල ඒ විපාක ස්කන්ධයන් ටික විපාක සහ ක්‍රියා ස්කන්ධයන් ඔවුනොවුන්ට ප්‍රත්‍ය වෙන වෙලාවෙදී එතන නාමයන් ටික. ඊළඟට නාම රූපයන් වෙන්නේ ඒ චිත්තජ රූපයන්ට ප්‍රතිසන්දි කර්මජ රූපයන්ට ප්‍රත්‍ය වෙන තැන. ඊළඟට නාම රූපයන්ට ප්‍රත්‍ය වෙන්නේ චිත්තජ නාමස්කන්ධයන්ට සහ රූපස්කන්ධයන්ට ප්‍රත්‍ය වෙන තැනදී. එතකොට ඒ අදාළ විසර්ජනාවලදී ඒ අදාළ පාළිවලදී සංප්‍රයුක්ත ප්‍රත්‍යය දෙන්නේ මේ නාමයන්ට කියන අවස්ථාවේදී විතරයි. එතකොට දැන් මම පෙන්වුවේ මේ එක දේශයක් එක කොටසක් විතරනේ දැන් මේ එන්නේ. ඒ නිසා තමයි මේ දෙක කතා කරද්දී සුදුසු පරිදි එනවා කියලා විස්තර කරගත්තේ. අර සංඛ්‍යාවල අනිවාර්යයෙන්ම හැමතිස්සෙම වගේ ඇවිල්ලා තින්නේ ওই ක්‍රමෙම තමයි නේද? හරිද? සංඛ්‍යා ඇතුලේ තියෙද්දි දැන් කුසලෝ කුසලස කුසලෝ අකුසලස කුසලෝ අභ්‍යාගතස කියනවනේ තමයි. ඔව්. ඒකේ තියෙන ක්‍රමයේ පදනම වෙන්නේ නාම රූප ඒ විදිහට තමයි පදනම තියෙන්නේ. ඔව්. මේ විතරක් නෙමෙයි මීට වඩා සම්බන්ධතාවක් තියෙනවා. මම මේ හේතු වලට ටික විතරයි ගත්තේ. මේ කාරණේ මෙතනට පැහැදිලි කරගන්න පහසුවෙන් තමයි මේක මම ගත්තේ. දැන් මෙතන ගන්නකෝ දැන් සහජාතාධිපතිය වෙන ප්‍රත්‍ය වෙන හැටි ගන්නකෝ. එතකොට එතන නාමත් වෙනවා. ඊළඟට නාම රූපත් වෙනවා. නාම රූප කියන අවස්ථා තුනේදීම වෙනවා. මේ කියන අවස්ථාවේදී. හේතු සහ සහජාතාධිපති ගත්තාම. පැහැදිලිද කියන එක? ඒ කියන්නේ කුසලෝ මොකද්ද? එක්වර වෙන්න ඕනේ නැද්ද සංකේ? එක්වර වෙන්නේ නැත්තේ යම එක මම කියන්න. හරි. දැන් මෙතන නාමයන්ට ප්‍රත්‍ය වෙනවානේ. ඒ කියන්නේ කුසලෝ කුසලස්ස කියන තැනදී හේතුයි සහජාතයි කියන එක දෙනවා. හරි. සහජාතාධිපති, ඒ කියන්නේ විමර්ශාධිපති කියන එක එනවා. ඊළඟට හේතුයි කුසලෝ අභ්‍යාකතස්ස කියන තැනදීත් ඒක යෙදෙනවා. හරිනේ. පැහැදිලිද? කියන්නේ හේතු ටික ප්‍රත්‍ය වෙද්දී එතනදී ප්‍රත්‍ය වීම සිද්ධ වෙනවා. ඊළඟට කුසලෝ කුසලස්ස අභ්‍යාගතස්ස කියන අවස්ථාවේදී එතන නේද නැද්ද? එතනදීත් යෙදෙනවා. හරි. එතනදීත් යෙදෙනවා. හැබැයි එතනදී සුදුසු පරිදි කියලා තමයි ගන්න ඕන. හරි. මෙහෙමයි. ඊළඟට අපි තව කාරණයක් මෙතන කියමුකෝ. මම ඒක කියන්න වඩාත් හොඳට. දැන් විමර්ශාධිපති කියන්නේ දැන් සහජාතාධිපති කියන එක හැම අවස්ථාවෙදී දෙනවද? හැම අවස්ථාවකදීම දෙනවද? නෑ. ඒක කියන්නේ මොකද්ද? ඔව්. අධිපති වෙන අවස්ථාවේදී විතරයි යෙදෙන්නේ. හරි. ඒතර දැන් ත්‍රි හේතුක සිත් කාරණේ විතරයි මම කලින් කිව්වේ. මෙන්න මේ ත්‍රි හේතුක කියන කාරණේ විතරනේ මම කලින් සඳහන් කරේ. නමුත් මේක ත්‍රි හේතුක අවස්ථාවේදීත් නෙමෙයි ත්‍රි හේතුක හැම අවස්ථාවකදී වෙන්නේත් නැහැ. හරි? විමර්ශාධිපතිය ලැබෙන්නේ මොන අවස්ථාවේදීද? අධිපති වන අවස්ථාවේදී. හරි? අධිපති වන අවස්ථාවේදී තමයි ලැබෙන්නේ. එතකොට ත්‍රි හේතුක වෙච්ච පමණින් එන්නේත් නැහැ. අධිපති වෙන්නත් ඕන. අධිපති වෙන අවස්ථාවේදී විතරයි ඒක දෙන්නේ. හරි. ඊළඟට මේ අමෝහය කියන එකත් විතරයි යෙදෙන්න හේතු ප්‍රත්‍යය දෙන වෙලාවේදී. දැන් හිතන්නකෝ මේ ත්‍රි හේතුක හිතක් එනවා කියලා. ත්‍රි හේතුක හිතක් උපදිනවා කියන්නකෝ. ත්‍රි හේතුක හිතේ තියෙනවා හේතු තුනක් යෙදෙනවා නේ. අලෝභ, අදෝස, අමෝහ කියලා. හරි. මෙහෙමත් යෙදෙනවානේ. ඒතර මේ කොටස විතරයි ඉන්නේ. මෙන්න මේක නිසා විතරයි මේ දෙක සභාග වෙන්නේ. එතකොට
මේ නිසා තමයි සුදුසු පරිදි වෙන්නේ. ප්‍රත්‍ය සහ ප්‍රත්‍යඋත්පන්න 100%ක්ම සමාන වෙන්නේ නැහැ. මේ ත්‍රි හේතුක හිතේදී. කොටසක් විතරයි ඉන්නේ. දැන් පැහැදිලි. ඒතර මේ නාම රූප කියන එක හැමතැනටම එහෙමම හිතන්න බෑ. හරි. කොටසකට දැන් මේ එතන දැස් අපි හේතු වල ගත්තේ මම ඒක මේ කාරණේ පොඩ්ඩක් ලේසි පහසුවෙන් මේ පැහැදිලි කරන්න තමයි ඒක ගත්තේ ඒ විදිහට. හරි හරි. හොඳ එහෙනම් අපිට ඉතින් ඔය ටික තමයි අදට සාකච්ඡා කරන්න තියෙන්නේ. මේකේ අපි මේ සහජාත ප්‍රත්‍ය අනිත් ඒවා ගැන අනිත් ප්‍රත්‍ය ගැන ජහාන ඉඳන් අනිත් ප්‍රත්‍ය 14 ගැන අපි අද හෙට විස්තර කරගනිමු. එහෙනම් අවසරයි සන්නස.